සුදු පවුලේ මංගල්‍ය දවස. මගේ ආදර ප්‍රමාන්තයනි කවදාවත් අපි හිතන්න හොඳ නැහැ. සුදු පවුල කියලා කියද්දී හරි ශෝක සුන්දර කිසි ප්‍රශ්නයක් නැතුව හැම දෙයක්ම හරි ගිය හැම දෙයක්ම සාර්ථක වෙච්ච රෝසමල් යහනාවක හිටිය පවුලක් කියලා. කවදාවත් එහෙම නෙමෙයි. සුදු කියන වචනේ තේරුමම පිරිසිදු කියන දෙයටත් වඩා වෙන් කරන ලදයි කියන තේරුම. කාඩොෂ් කියලා කියන අපි හීබ්‍රු භාෂාවෙන්. එතකොට වෙන් කරන ලද දෙවියන් වහන්සේගේ අරමුණක් සඳහා වෙන් කරපු පවුලක්. දැන් මේ වෙන් කරනවා කියන එකේ මහා ගැඹුරක් තියෙනවා. වචනය උපති 15 ආබ්‍රහම් පවුලක් ආබ්‍රහම්ව වෙන් කරලා ගන්නවා අරමුණක් සඳහා. ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරනවා. කතා කළා කියනවා බියවන්නට එපා. මම ඔබගේ පල්ලිය ඔබේ වාසනාව අති විශාල වෙනවා කියලා. ඒ මොකද ඒ කැඳවීම තුළ තියෙන ලක්ෂණයක් බය වෙන්න එපා කියන එක. මම උන්වහන්සේ බත් එක මාතක ඉන්නවා කියන එක. එතකොට එම්මැනුවෙල් නත්තලේ අපි අයිති කරගත්ත දෙවියන් වහන්සේ අපේ ජීවිතයට ආවා. එතන ආබ්‍රහම්ගේ ජීවිතේ උන්වහන්සේ ඉන්න විදිහ. ආබ්‍රහම් කියලා ස්වාමීනි මට මොනවා ලැබුණත් මොනවටද වැඩක් නැහැ නේද මට දරුවෙක් නැතිකොට. බලන්න අඩුවක් එක්ක උන්වහන්සේ පාලු කරේක අරගෙන යන විදිය. ඒක ආබ්‍රහම් හිතන විදිය කඩලා අඩුවක් එක්ක අරගෙන යන්නේ. මගේ ප්‍රමාන්තේනේ අඩුවක් එක්ක අරගෙන යනවා කියලා කියද්දී උන්වහන්සේගේ නම් කාඩොෂ් වෙන් කරලා ගත්තා නම් උන්වහන්සේගේ කැමැත්තයි එතන වෙන්නේ. ඔබගේ මගේ කැමැත්ත වෙන තැනක් නෙමෙයි. පෞල් ජීවිතයේ ඔබගේ සම්පූර්ණ බිරිඳ දරුවෝ කොච්චර ගැටෙනද සමහර වෙලාවට. ඒ මොකද ඒ ගැටෙනේ වැඩි වෙන්නේ මම මට ඕන දේ කරගන්නවා කියන තැනදී. ආබ්‍රහම් ස්වාමීන් වහන්සේ තම්බනවා. ආබ්‍රහම් වේලි ඉන්න දෙනවා. ආසවලු 99ක් වෙනකම් මගේ ප්‍රමාන්තේනේ. හැබැයි යාඥාව කියන්නේ ලස්සන දෙයක්. කුඩාරමින් එළියට අරගෙන ගිහලා අහසේ තරු පෙන්නනවා. පොළවේ වැලි කැට පෙන්නනවා. අපි කුඩාරමක ඉන්නකම් අපිට ඒ පොරොන්දු අයිති කරගන්න බෑ. යාඥාව කියන්නේ ඔබ කුඩාරම එළියට අරගෙන යන තැන. අහසේ තරු පොළවේ වැලි කැටත් එක ගනුදෙනු කරන තැන. උනාස්ගේ සලස්ම සුහස්. එකයි කොරින්තේ දෙවෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ. උනාසට ආදරය කරනාගේ ජීවිතයේ වෙන සෑම සියලු දෙයක්ම උනාසේ යහපතට පැටලෙනවා. මගේ ප්‍රමාන්තේ උනාසට ආදරය කරනාගේ ජීවිතයේ උනාසේ සැලසුම් කරලා තියෙන දේ කිසිම ඇසකින් දකින්න බැරි, සවනකින් අසන්න බැරි, සිතකින් සිතන්න බැරි දෙයක්. උනාසේ රෝම 8:28 කියනවා ඒ සියල්ල යහපතට පැටලෙනවා. දැන් එතකොට ඔබ මම ජීවත් වෙන්නේ දැන් ආබ්‍රහම් අහසේ තරුවගේ පොරොන්දුවක් දීලා ආබ්‍රහම්ගේ ධර්මිෂ්ඨකම මොකක්ද? ඒ වචනය අයිති කර ගැනීම. මගේ ආදර ප්‍රමාන්තනේ ඇතහිල්ලක යන ගමනක්. ඇතහිල්ලක යන්නේ. එහෙම නැතුව ඇසිල්ලක නෙමෙයි. ඇතහිල්ලක යන ගමනක්. අපි ජීවත් වෙන්නේ පෙනීමෙන් නෙවෙයි, දකින්න දේ නෙමෙයි, ඇතහිල්ලෙන්. දැන් ඒකයි අපි දකින්නේ. ජේසු අම්මා, ජුසේතුමා ජේසුව දේවමාලිගාවේ ඔප්පු කරන්න යනවා. ඒ ඔප්පු කරන්න යන හේතුවක් තියෙනවා. ඒ වෙලාව චර්මච්ඡේදනය නෙමෙයි. මගේ ආදර ප්‍රමාන්තිනේ චර්මච්ඡේදනය නෙමෙයි. එතන හැම කුළුදුලක්ම දෙවනසට බාරයි කියලා මොසස්ගේ නිදහස ලබන තැන ඊජිප්තුවේ ඉඳන් අන්තිම වසංගතය වුණේ කුළුදලා මැරෙනවායි කියන තැන. එතකොට එතන ඉඳන් අයිති කරගත්ත හැම කුළුදුලෙක්ම දෙවියන් වහන්සේට අයිති කියලා. සමහර සම්ප්‍රදායන් වල කුරුදුලා මැරුවා. හැබැයි ජුදා ජාතිකයන් විශ්වාස කරා ඒ කුරුදුලාව නැවත දෙවියන් වහන්සේගෙන් ගන්න ඕනේ අපි. අයිතිය උන්වහන්සේට. ඒ නිසා තමයි දුප්පත් අය කොබෙහියෙක් පරවියෙක් ඔප්පු කරේ. පොසත් අය ඊට වඩා ලොකු පුරන්ටක් ඔප්පු කරා. ඒ කුරුදුලාව අයිති කර ගන්නවා කියන එක. දැන් දේවම්ම යන්නේ මගේ ප්‍රමාන්තනේ ජේසුගේ අයිතිය දෙන්න. අයිතිය දෙන්න කොබෙහියෙක් පරවියෙක්ව නෙමෙයි ඊට පස්සේ මරන්නේ. ආබ්‍රහම්ට කතා කරලා කියනවා ඊසාක්ව මරන්න. මොරිබ් දේශයට ගිහිල්ලා මරන්න. ඔබ ආදරය කරන ඔබගේ පුතා මට දෙන්න. මේ පවුල සුද්ධව කරන විදිය. පිරිසිදු වෙන්නේ වේදනාවත් එක්ක යද්දී. වේදනාව රත්තරන් ගින්නේ උරගා බලනවා වගේ මම ඔබ පිරිසිදු කරනවා. සිරාක් 2:5 උනාස් කතා කරන්නේ ඒකයි. උනාසේ යසාය 48 10 වෙනි වගන්තේ කියන්නේ ඒකයි.
නින්දාව නැමැති ගින්නෙන් මම ඔබ පිරිසිදු කරනවා. ඒ නිසා මේ සුද්ධ වූ පවුලක යද්දී දකින්න දේ වෙනස් කරගමු. අද ඔබ මම අරගල කරන පවුල් ජීවිත ඇතුලේ යන ඝට්ටන අස්සේ ස්වාමින් වහන්සේ ඔබට වෙන දෙයක් කියා දෙන්නේ. සාර්ථක වීමක් නෙමෙයි උන්වහන්සේගේ අරමුණ. උන්වහන්සේගේ අරමුණ සඳහා ඔබගේ අරමුණ උන්වහන්සේ උත්තරගත්ත තැනක්. ආබ්‍රහම් දරුවා මරන්න යද්දී උන්වහන්සේ කියන මරන්න එපා. ජීවා ජීරේ මම ඔබට සපයනවා. එතන බැටළු එක හම්බ වෙනවා. හැබැයි දේවම්මගේ හැම නෙමෙයි. සිමියෝන් කියන ඔබගේ හදවත කඩුවකින් මක් ඇන්නා වගේ සිදුරු වෙනවා. කමාරු දෙයක් වේදනාවක්. කඳුමුදුනේ ආබ්‍රහම්ගේ දරුවා බේරෙද්දී දේවම්මගේ පුතා කෑලි කෑලි වලට ඉරිලා මරුණා. අම්මා දරාගෙන ඉන්න උනා ඒක. ජේසු ස්වාමී දේව තාත්තා එපයි කියලා කිව්වේ නෑ එතන. අම්මට මලකඳ උකුරට ගන්නකම්ම ඒ අරගෙන ගියා. සුද්ධ වෙන්නේ අරමුණ සඳහා ඔබගේ අරමුණ උන්වහන්සේට දෙන තැන. ජේසුව කේන්ද්‍ර වෙන තැන. මගේ ආන්ත්‍රික වෙනස් දෙයක්. සුද්ධ පවුල කියා දෙන දේ වෙනස් දෙයක්. ජුසේගේ සැලසුම් කැඩිලා, මරියාගේ සැලසුම් කැඩිලා, උන්වහන්සේගේ සැලස්ම ජේසු කේන්ද්‍රගත වෙච්ච තැන. ජේසු වෙනුවෙන් ජීවත් වෙන්න යන තැන කුරුසිය දරාගෙන ඔබ කැමැත්ත මරාගෙන තමකම නසාගෙන කුරුසිය දරාගෙන යන තැන. හැබැයි ඇදහිල්ලක්. ඒක හිබ්‍රු පොතේ කතා කරලා කියන්නේ. ඇදහිල්ල. දරුවා මරන්න කියද්දි ඒ මරණයෙන් නැගිටවලා පොරොන්දු ඉෂ්ට කරන්න පුළුවන් කියන ඇදහිල්ල. මගේ ආදරේ ප්‍රමාණයි. ජේසු කියලා කියන්නේ වචනය අනුව දෙමොත් කඩුවක් වගේ. හදවත පසාරු වෙන්නේ අම්මගේ තන. ජේසු ඔබ මම අයිති කරගත්තා. ඔබගේ ජීවිතය රිදෙනවා. හැබැයි සුද්ධ වූ ඔබගේ කැමැත්තෙන් ස්වාමීන් වහන්සේ ඔබ අරගෙන කාඩාෂ් වෙන් කරගෙන ඒ අරමුණ සඳහා ඔබ අරගෙන ගොඩාක් රිදෙයි. හැබැයි ප්‍රීතිය ශුද්ධාත්මයන්ගෙන් සිමියෝන් ශුද්ධාත්මයන්ගෙන් මෙහෙවීම ලබලා ගැලවීම අතට අරගෙන ප්‍රීතිය වුණා. ප්‍රීතිය වෙනස්. ස්වාමි පුරුෂයා මැරිච්ච අන්න ගැලවීම දැකලා ස්තුති කරා ප්‍රශංසා කරා. ඇය ස්වාමි පුරුෂයා මැරිච්ච දවසේ ඉඳන් බැඳලා අවුරුදු 7කට පස්සේ දේවස්ථානයෙන් ඉවත්ව යන්නේ නැතුව උපවාසයෙන් යාඥාවෙන් නමස්කාර කරගෙන හිටියා ගැලවීම දකින්නකම්. ඒකයි පෞල් ජීවිතේ ඔබගේ ඛේදවාචක වලදී උපවාසයේ නමස්කාරය අනිත් දේවල් අයින් කරලා උන්වහන්සේගේ ජීවිතයේ අරමුණ තියාගෙන ඉන්න. ඒතර පුදුම දෙයක් උන්වහන්සේ වෙනවා. ඔබටත් ආරාධනා කරන්න. සුද්ධ වෙන්න. සවනාසේ වෙන වෙන්න කැප වෙන්න. රිදීම හරහා ප්‍රීතිය තුළ ජීවත් වෙන්න. අද වචනේ ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජේසුස් පිටයි.